පින්වත් ඔබ හැම දෙනාටම සදහවත්නේ සිතින් සිත ගලා යන සදහම් සුවඳ බෞද්ධ රූපවාහිනී නාලිකාව තුලින් ඔබ වෙත sannivedanaya කරන මේ පින්වත් හෝරාවේදී සද්ධර්මං අති දුර්ලභං සද්ධර්ම දේශනා මාලාවේ 6 වන දේශනාව අපි මෙලෙසින් ආරම්භ කරනවා. දේශනාව පවත්වන පූජනීය පන්නල ධම්මිස්සර ස්වාමින් වහන්සේ අපි හැමදෙනාම සාදුනාද පවත්වමින් පිළිගනිමු. සාදු සාදු සාදු. අද දේශනාවට දායකත්වයේ ධර්මයෙන් කටයුතු කරන්නට යෙදෙනවා ගිරිඋල්ල බෝපිටියේ පදිංචි PM දයානන්ද මහතා සහ එම මහත්මිය ප්‍රධාන පින්වතුන්. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා සද්ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේසා රජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේසා රජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේසා රජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනු සම්මා සම්බුද්දස්ස සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක සත්පුරුෂ පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුතුව මේ පින්වත් පිරිස සැදී පැහැදී සූදානම් වෙන්නේ තථාගත ශාන්තිනායක
සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයින් පිළිබඳ අනන්ත අප්‍රමාණ කරුණාවෙන් දයාවෙන් මෛත්‍රියෙන් යුතුව අවබෝධ කොටගෙන දේශනා කොට වදාළ අති උතුම් ශ්‍රී සද්ධර්ම රත්නයෙන් අබමල් රේණුවකටත් වඩා අඩු පුංචි දහම් කොටසක් දේශනය කරවාගෙන ධර්ම ගෞරවයේ පෙරදරි කොටගෙන දේශනාගත ධර්මය ශ්‍රවණය කරන්නත් එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි ඊ타මත් ධර්මානුකූල වූ මෙලව ජීවිතයක් සකස් කරගන්නත් ධර්මානුකූල වූ නිවැරදි වූ මෙලව ජීවිතයක් තුළින් පරලොව සුගතිගාමී වූ ආයතික භවගාමී ජීවිතයකින් සැනසීමේ අති උතුම් වූ පරම පවිත්‍ර චේතනාවෙනුයි සද්ධර්ම ශ්‍රවණේ සඳහා සැදී පැහැදී සූදානම් වෙන්නේ. පින්තුනි, මේ ලෝක ධාතුවේ පවතින සියලුම දානයන් පරාජයට පත් කරමින් දිනන්නේ තථාගත ශ්‍රී සද්ධර්ම දානමය පින්කමයි. ඒ බව අපේ භාග්‍යතුන් වහන්සේ සක්දෙව් මහ රජාණන් වහන්සේ අමතලයි ප්‍රකාශ කරන්නට යෙදුනේ. දෙවිඳුනි, මේ ලෝක ධාතුවේ ඇති සියලුම දානයන් පරාජයට පත් කරමින් දිනන්නේ තථාගත ශ්‍රී සද්ධර්ම දානමය පින්කමයි. සබ්බ දානං ධම්ම දානං චිනාති. සියලු දන් දිනන්නේ තථාගත ශ්‍රී සද්ධර්ම දානයි. පින්තුනි, අපට කෙනෙකුට ඉඩමක් කඩමක් ඇඳිවතක් බත් වේලක් දෙන්නට හොඳට පුළුවන්. හැබැයි ඒවා බොහොම తాවකාලිකයි. අපට පුළුවන් නම් කෙනෙකුට తాවකාලික දෙයක් දෙනවට වඩා කෙනෙකුගේ මුළු ජීවිතේම සූපත් කරන්න පුළුවන් දෙයක් දෙන්න ඒක හුඟක් වටිනවා. එහෙමනම් තථාගත ශ්‍රී සද්ධර්මයේ දානය කිරීම කියලා කියන්නේ අනනුත් සසරින් එතර යනවා වගේම එතර යන්න මඟ විවර කරගන්නවා වගේම තමන්ගේ ගමනත් කෙටි කරගෙන සසරින් එතර යන්න පාර සකසා ගැනීම. මහත් වූ අනුකම්පාවක් හදවතේ තියෙන්න ඕනි. අපිත් සසරින් එතර යන්න මඟ භාග්‍යවතුන් වහන්සේ නිසා අහනවා. අපි වගේම මේ සංසාරේ හුඟක් දුක් විඳින ලෝක සත්වයාට පිහිට පිණිස පවතින්නේ, පිහිට පිණිස වැඩ ඉන්නේ ලෝතර භාග්‍යවතුන් වහන්සේම විතරයි. උන්වහන්සේගේ ශාසනය පවතින කාලේ අපි මේ මනුස්ස ලෝකෙට ආවේ මේ සසරේ හුඟක් පාරමී පුරාගෙන හිටපු නිසා, හුඟක් පින් කරගෙන ඉඳපු නිසා. ආන් ඒ කාරණාවෙන්ම අපි හැමෝම වාග්යවන්තයෝ බවට පත් වෙනවා. අපි හැමෝම මහ පුණ්‍යවන්තයෝ බවට පත් වෙනවා. ආන් ඒ නිසා අපේ භාග්‍යවතුන් වහන්සේ අපිට කතා කළේ පින්නතුනි කියලා. පිනෙන් පිරි ඇත්තෝ. මේ ලෝකයේ තියෙන ලස්සනම වචන අතරින් එකම ලස්සන තවත් වචනයක් තමයි, පළමුවෙනිම ලස්සන වචනේ මොකද්ද මේ ලෝකයේ තියෙන්නේ? සම්මා සම්බුද්ධ කියන වචනේ. ඒ තමයි මේ ලෝකයේ තියෙන ලස්සනම වචනේ. වෙන වචනයක් එහෙම නෙවෙයි. එච්චර ලස්සන නමක්, එච්චර ලස්සන වචනයක් මේ ලෝකේ තවත් නැහැ. එච්චර ලස්සන නමක් තියෙන භාග්‍යවතුන් වහන්සේ අපිට තවත් ලස්සන වචනයකින් කතා කළා. මොකද ඒ වචනේ? පින්නතුනි කියන වචනේ.
ඇයි අපිට එහෙම කිව්වේ? මීට කලින් සසරේදී මගේ අම්මා, මගේ තාත්තා, මගේ අයියා, මගේ අක්කා, මගේ නංගි, මගේ මල්ලි, මගේ කිරියම්මා, මගේ මුත්තා, නත්තා, පනත්තා ඔක්කොම ටික මේනකොට සමහර විටකදී නිරේ ඉන්න පුළුවන්. හැබැයි මම ඒ සියලුම දෙනා නිරේට ගිහින් එක්ක සසරින් එතරටපත් වෙලා මම මේ සසරේ ඇවිදගෙන යන ගමන් අහම්බෙන් ලැබුණ මේ මනුෂ්‍ය ජීවිතයට මං ආවා. දැන් තේරෙනවද කොයිතරම් වාසනාවන්තයිද කියලා? අපි හුඟක් වාසනාවන්තයි. මේ වාසනාවන්තකම කොයිතරම්ද කියලා හුඟක් දෙනෙක් දන්නේ නැහැ. මේ කාරණාව මේ මතක් කළේ අති ශ්‍රේෂ්ඨ පින්කමක් මේ සිද්ධ කරගන්නේ. දුර්ලභ මනුෂ්‍ය ජීවිත ලබාගෙන ආපු ඔයගොල්ලෝ හැමදෙනාම අද මේ ක්ෂණ සම්පත්තිය ගැලපිලා තියෙන මොහොතක ලෝකයට ධර්මයේ දානය කරනවා. බෞද්ධ රූපවාහිනිය තුලින් තමනුත් ධර්ම ශ්‍රවණය කරනවා. බොහෝ දෙනෙකුට බොහෝ දිනාගේ හිතසුව පිණිස ධර්මයේ දානය කරනවා. ඔබ අද මේ උතුම් වූ ධර්ම දේශනා මාලාවකටයි දායකත්වයේ සපයලා තියෙන්නේ. සද්ධම්මං අති දුර්ලභං. ශ්‍රී සද්ධර්මයේ ඊටාම දුර්ලභයි කියන ධර්ම දේශනා මාලාවේ 6 වෙනි දේශනාවට දායකත්වයේ සපයමින් බොහෝ දිනකට ධර්මයේ දානය කරන්නත් තමනුත් මේ ධර්ම දේශනා මාලාව ශ්‍රවණය කරමින් සංසාර සාගරයෙන් එතර යන්න මග සකස් කරගන්නත් කටයුතු සෝදානම් කරගත්තා. පින්තුනි, භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු විදිහටම ධර්ම ශ්‍රවණය කරන්න ඕනේ. මොකද මේ ශාසනය භාග්‍යවතුන් වහන්සේගෙනි. අපිට ඕන විදිහට මේ ශාසනය යන්න බෑ. හැමදාම කියනවා වගේ මේ ශාසනය භාග්‍යවතුන් වහන්සේගේම විතරමයි. අපිට ඕන විදිහට අකුරක්වත්, ඉස්පිල්ලක්වත්, තැලපිල්ලක්වත්, පාපිල්ලක්වත් වෙනස් කරන්න බෑ. ඉස්පිල්ලක් වෙනස් කරනවා නම් අපි හිතා මතා ඒ ඉස්පිල්ලට සසරේ කොයිතරම් දුක් විඳින්න වෙයිද? හිතන්න එපා ධර්ම දේශනා කරනවා කියන එක පහසුයි කියලා. ඒක හරියට නිරේට යන්න තියෙන පාරේ දොරේ යතුරු අතට ගත්තා වගේ වැඩ. නිරේ යතුරු අතට ගත්තා වගේ වැඩ. හිතා මතා කරන වැරදි වලට සංසාරේ කොයි තරම් අපිට පිහිට විදේ කැලපිල්ලක් වෙනස් කළා. ඒ නිසා මේ ධර්මයේ ඊටාම ගැඹීරයි. ඒ ධර්මය අහන අයත් භාග්‍යවතුන් වහන්සේ කියලා දුන්න විදිහටම අහන්න. මේ ශාසනය ගමන් කරන හැමෝමත් භාග්‍යවතුන් වහන්සේ කියලා දුන්න විදිහට ගමන් කරන්න ඕන. අනීවරණ කියන සූත්‍රය පැහැදිලි කළා. මහත් වූ බලාපොරොත්තුවක් හදවතේ තියාගෙනම ධර්ම ශ්‍රවණය කරන්න ඕනි කියලා. මොකක්ද මේ බලාපොරොත්තුව? මා මේ ශ්‍රවණය කරන සද්ධර්ම දේශනාව තුළින් මාගේ සිතේ පවතින පංච නීවරණ ධර්මයන් යටපත් වේවා. ඒ වෙනුවට සප්ත බෝධ්‍යංග ආදී ධර්මයන් වැඩි දියුණු වේවා. මේ අති ශ්‍රේෂ්ඨ සද්ධර්ම දේශනාව අතරතුරදීම මාහට අති උතුම් වූ මාර්ගයක් ඵලයක් අවබෝධ වේවා කියන ප්‍රාර්ථනාවෙන් යුක්තවම ධර්ම ශ්‍රවණී කරන්ට ඕන යන බව භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා. එහෙමනම් පියාණන් වහන්සේ කියලා දුන්න විදිහටම ධර්ම ශ්‍රවණී කරමු. මේ උතුම් වූ සද්ධර්ම දානිය, මේ උතුම් වූ සද්ධර්ම ශ්‍රවණිය ඔබට මට ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවෙන් ආර්ය ධර්මාවබෝධයෙන් සැනසීම දෙසාම පාරමී වේවා කියලා ප්‍රාර්ථනා කරගනිමු. පින්තුනි, අද සද්ධම්මං අති දුර්ලභං යන ධර්ම දේශනා මාලාවේ 6 වෙනි ධර්ම දේශනාව 6 වෙනි කොටස. බ්‍රහ්මයි සූත්‍රයේ ආශ්‍රයෙන් අපි හුඟක් කාරණා මේ වෙනකොටත් සාකච්ඡා කරලා අවසానයි.
අද මම බලාපොරොත්තු වෙන්නේ සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ දෙතිස් මහ පුරුෂ ලක්ෂණ පිළිබඳව අපි මීට කලින් පවත්වන්නට යෙදුන දේශනාවේදී ඒ කොටසේදී සාකච්ඡා කළා. දෙතිස් මහ පුරුෂ ලක්ෂණ පිළිබඳවම බොහොම කෙටියෙන් සාකච්ඡා කළා. ඒ දේශනාව ශ්‍රවණය කරපු අයට ඇතැම් විටකදී කෙටියෙන් කරුණු පැහැදිලි කරපු නිසා අවබෝධයක් ගන්නට පුළුවන්කම තිබෙන්නේ නැති වෙන්නට පුළුවන්. ආන්ගේ නිසාද මේ කොටසින් ටිකක් විතර විස්තර වෙන විදිහට දෙතිස් මහ පුරුෂ ලක්ෂණ කිහිපයක් අපට වෙලාව ලැබිලා තියෙන විදිහට අපි සාකච්ඡා කරන්න උත්සාහ කරමු. ලක්ෂණ කියන සූත්‍රයේ දෙතිස් මහ පුරුෂ ලක්ෂණ පිළිබඳව හුඟක් ගැඹුරින් විග්‍රහ කරලා තියෙනවා. බ්‍රහ්මායු සූත්‍රයේ අපි මේ සාකච්ඡා කරන්නේ සූත්‍රයේ තවත් හුඟක් දුරට තියෙන නිසා බොහොම කෙටියෙන් විතරක් මේ කාරණා සාකච්ඡා කරන්න මං හිතුවා. පින්තුනි, අපේ සම්මා සම්බුදු පියාණන් වහන්සේ විශේෂයෙන්ම දෙතිස් මහ පුරුෂ ලක්ෂණයන්ගෙන්ම යුක්තයි. දෙතිස් මහ පුරුෂ ලක්ෂණ ලබන කෙනෙක් කාරණා දෙකකට යටත් වෙනවා කියලා අපි විශේෂයෙන් කිව්වා. ගති දෙකයි තියෙන්නේ, වෙන ගතියක් නෑ. මොකක්ද මේ ගති දෙක? එක්ක ගිහි ජීවිතයේ හිටිය සක්විති රජෙන් තනතුර ලැබෙනවා. පැවිදි වුණොත් එහෙමයි. පැවිදි වුණොත් එහෙම ලෝතුරා සම්මා සම්බෝධිය ලැබෙනවා. මේ ගති දෙක විතරමයි තියෙන්නේ. වෙන ගතියක් නෑ. මේ දෙතිස් මහ පුරුෂ ලක්ෂණ අතර පළමුවෙනි පුරුෂ ලක්ෂණය සඳහන් කරන්න කලින් අපේ පින්නතුන්ට යම් කාරණාවක් මතක් කරන්න ඕනේ. අපට හිතාගන්නවත් බැරි අසහාය පුරුෂ රත්නයක්. ලෞතර බුදුරජාණන් වහන්සේ මනුෂ්‍ය ලෝකෙට පහළ වෙන්න අවුරුදු 1000කට කලින් දිව්‍ය ලෝක තලවල ඉඳලා මේ මනුෂ්‍ය ලෝකෙට බ්‍රාහ්මණවරු වෙන්නේ. සම්මා සම්බුද්ධ කියන පරිච්ඡේදය ලියන්නේ. මේ ලෝකයේ තියෙන ඉහළම ශිල්ප ශාස්ත්‍ර උගන්වන ශිල්ප ශාස්ත්‍රයන්ට සම්මා සම්බුද්ධ කියන පරිච්ඡේදය ලියලා එකතු කරනවා. ඒ පරිච්ඡේදය හුඟක් දිගයි. ඊටමත් විශාල ග්‍රන්ථ ගණනාවකින් යුක්තයි. අවුරුදු 16කින් මේ සියල්ලම ත්‍රිවේදයේ දරන බ්‍රාහ්මණයින් ඉගෙනගෙන අවසන් කරන්න ඕනේ. ඒ කාරණාව මේ දේශනා මුල බොහොම හොඳට දේශනා කළා. නැවත වතාවක් මේ ඉස්මතු කළේ මේ කාරණාව මතක තියෙන්නේ. බ්‍රාහ්මණයවත් මේ සම්මා සම්බුද්ධ පරිච්ඡේදයේ ඉගෙන ගත්තට විශ්වාස කළේ නෑ. මතු අනාගතයේ මෙහෙම කෙනෙක් පහළ වෙයි කියලා විශ්වාස කරේ නෑ. හැබැයි ඉගෙන ගත්තා. ඇයි විශ්වාස කළේ නැති? මෙහෙම මහ පුරුෂ ලක්ෂණ තියෙන කෙනෙක් මනුලොවට පහළ වෙන්න පුළුවන්ද? ආන්ගේ සැකයෙන් තමයි මේගොල්ලෝ හුඟක් හිටියේ. භාග්‍යවතුන් වහන්සේ දැනගන්න හඳුනගන්න. බුද්ධ සංඥාව වඩන්න මහ පුරුෂ ලක්ෂණ පිළිබඳව දැනගන්න ඕනේ. භාග්‍යවතුන් වහන්සේගේ සතපුඤ්ඤ ලක්ෂණය නිසා තමයි මේ සියල්ල ඔයගොල්ලොන්ට මට වැඩිය කොයි තරම් පින් කරපෝ, කොයි තරම් සිල් රැකපෝ, කොයි තරම් පාරමී පුරපෝ මහෝත්තමයන්න් වහන්සේ නමකගේ අන්තිම උපතද සම්මා සම්බෝධිය කියන්නේ. අපේ ගෞතම සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ සංසාරේ ඇවිදින කාලේ කරපු සියලු පෙරම් පිරින් වල ප්‍රතිඵලයක් මෙන්න මේ දෙතිස් මහ පුරුෂ ලක්ෂණ ලැබීම. තුන් ආකාර පාරමී 30 ආකාරයකින් සම්පූර්ණ කරනවා.
පාරමී, උපපාරමී, පරමත්ත පාරමී. 30 ආකාරයකින් සම්පූර්ණ කරනකොට කොච්චර කාලයක් මේ ශරීරය ඇවිද්දද? මහා කල්ප අසංඛ්‍ය 20 ලක්ෂ එකක්. භාග්‍යවතුන් වහන්සේලා විතරක් 512027 නමක් දැක්ක. හිතනවද මේ පෙරුම් පිරීම ලේසි කියලා? ඇයි බුදුරජාණන් වහන්සේලා මනුස්ස ලෝකෙට අඩුවෙන් පහළ වෙන්නේ? රහතන් වහන්සේලා ඕන තරම් පහළ වෙනවා. සකුදාගාමි අනාගාමි අය ඕන තරම් පහළ වෙනවා. පස්සේ බුදුරජාණන් වහන්සේලා 1000 2000ක් නෙවෙයි ඕන තරම් පහළ වෙනවා. හැබැයි ලෝතර බුදුරජාණන් වහන්සේලා ඕන තරම් පහළ වෙනවද? නෑ, ඒක නමයි. එක වරකට එක නමයි. එකවරකට ඒක නමයි වුණාට ඒ භාග්‍යවතුන් වහන්සේකින් ඉඳලා ඊළඟ භාග්‍යවතුන් වහන්සේ දක්වාම පවතින කාලය, ඒ කාලේ බුද්ධ ශූන්‍ය බුදුරජාණන් වහන්සේලා පහළ වෙන්නේ අඩුම තරමේ යටත් පිරිසෙන් කල්ප 30ක්වත් කියලා සඳහන් කරනවා. අතරමැද කාලේ තවත් භාග්‍යවතුන් වහන්සේ නමකගේ ඉඳලා තවත් භාග්‍යවතුන් වහන්සේ. ඉතින් මේ කාරණාව තේරෙන්නේ කල්ප 30ක් කියන කාරණාව වැටහෙන්න ඉපායි. කල්පයක්, මහා කල්පයක් කියන්නේ අන්තර් කල්ප 256ක්. අසංඛ්‍ය කල්ප 4ක් තියෙනවා මහා කල්පයක් ඇතුළේ. එක අසංඛ්‍ය කල්පයකට අන්තර් කල්ප 64ක් තියෙනවා. එතකොට අන්තර් කල්ප 64ක් පුරාවටම මේ ලෝකේ විනාශ වෙනවා. එච්චර කාලයක් මේක විනාශ වෙනවා. තවත් අන්තර් කල්ප 64ක්, ඒ කියන්නේ අසංඛ්‍ය කල්පයක් පුරාවටම විනාශ වෙලා පවතිනවා. ඊට පස්සේ ඊළඟ අසංඛ්‍ය කල්පේ, ඒ කියන්නේ අන්තර් කල්ප 64 පුරාවටම මේක නිර්මාණය වෙනවා. ඊළඟ අසංඛ්‍ය කල්පේ ඊළඟ, ඒ කියන්නේ අන්තර් කල්ප 64 මේකේ ලෝක සත්‍යය පහළ වෙනවා. එහෙනම් 64 ඒවා 4ක් 256 අන්තර් කල්ප 256ක් තියෙනවා මහා කල්පයක් ඇතුළේ. එතකොට මහා කල්පයක් කියන්නේ අන්තර් කල්ප 256ක් නම් අන්තර් කල්පයක් ඇතුළේ දවස් 365 අවුරුදු කීයක් තියෙන්න ඕනද? මේක සඳහන් කරනවා. දවස් 365 අවුරුදු 1.140 ඒවා 86,40,000ක් තියෙනවා එක අන්තර් කල්පයක් ඇතුළේ. දැන් අපිට වැටහුණාද මේක? අපිට තේරෙන්නේ නෑ මේක. අසංඛ්‍යයක් කියන්නේ ඉස්සරහින් 1 ලියලා ඊට පිටිපස්සෙන් 140ක් ලියන්න ඕනේ. ඉස්සරහින් 1 ලියලා ඊට පිටිපස්සෙන් 140ක්. දැන් අද අපේ තියෙන ලොකුම ඉලක්කම මොකද්ද? ඉස්සරහින් 1 ලියලා ඊට පිටිපස්සෙන් 12යි. එහෙම නැත්නම් 13යි. එහෙම නැත්නම් 14යි 15යි. මේ තමයි අපේ ලෝකේ තියෙන ලොකුම ඉලක්කම්. දැනුත් ඉන්නේ බිලියනපතියෝනේ. මුගක් ලෝකේ ඉන්නේ බිලියනපතියෝ. ලොකුම ඉලක්කම් අතරින් තමයි ට්‍රිලියනපතියෝ කියන්නේ. හැබැයි එතනින් එහා අපි ඉලක්කම් භාවිත කරන්නේ බොහොම අඩුයි. හැබැයි එදාතීතයේ මුතුන් මිත්තෝ ලෝකේ තියෙන අති විශාලතම ඉලක්කමක් භාවිත කළා. ඊටත් එහා ඉලක්කම් තියෙනවා. ඒ තමයි අසංඛ්‍ය. ඉස්සරහින් 1 ලියලා ඊට පිටපස්සෙන් 140 කියන එක. එහෙනම් අපි පාවිච්චි කරන අවුරුදු, ඒ කියන්නේ දවස් 365 අවුරුදු 1.140 ඒවා, ඒ කියන්නේ අසංඛ්‍ය 86,40,000ක් තියෙන කාන්තර කල්පයක් ඇතුළේ. එතකොට ඒ බඳු අන්තර් කල්ප 256ක් මහා කල්පයක් වෙනවා. හිතන්නේ දැන් තේරෙනවද මේක කොයිතරම් බරපතලයිද කියලා? අන්නේ ඒ බඳු කල්ප 30ක් බුදුරජාණන් වහන්සේලා පහළ වෙන්නේ නැත් දෙනමක් අතර පවතින කාලේ. එහෙනම් ඒ තරම්ම දුර්ලභ. ඇයි මෙච්චර භාග්‍යතුන් වහන්සේලා දුර්ලභ? බුද්ධ පාදෝච දුර්ලභං. භාග්‍යතුන් වහන්සේගේ පහළවීම දුර්ලභයි. ඇයි දුර්ලභ? දුර්ලභ වෙන්නේ ඒ වෙනුවෙන් පාරමී පුරන බෝධිසත්වයන්ගේ තියෙන දුර්ලභකම නිසා. හැමෝම බුදු වෙන්න පෙරම් පුරනවද? නෑ.
අපි හැමෝම සසරින් එතර වෙන්න කියලා ප්‍රාර්ථනා කරන්නේ කෝටි ගණන් දෙනා. මම රහතන් වහන්සේ නමක් වෙලා සසරින් මිදෙන්න ඕනේ. එක්ක රහත් තෙරණියක් වෙලා සසරින් මිදෙන්න ඕනේ. ඊ타ම ඉක්මනින් ඊ타මත්ම කෙටි කාලයකින් සැපසහිත ප්‍රතිපදාවෙන් අපි ඊතර වෙන්න ඕනේ. හැබැයි ලෝතුරා බුදුරජාණන් වහන්සේලා තියෙන කරුණාව. මම තනියෙන් ඊතර යන්නේ කෝටි ගණන් අහිංසක සත්වයන් සසරින් මොදවමින් මන් නිවන් අවබෝධ කරගන්නවා. අන්න එහෙම මහ කරුණාවෙන් මේ සංසාර සාගරයට බැහැගන්නේ. අපි නිසා විඳින දුක්වල සීමාවක් නැහැ. එච්චර දුක් විඳලා පාරමී සම්පූර්ණ කරගෙන නැහැ. මේ අති උත්තමයන්න් වහන්සේට දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන් පිළිහිටනවා කිව්වහම අද අපි ඒක පිළිගන්නේ නැහැ. බලන්න අපි කොයිතරම් අඥානයිද කියලා. අපිව සසරින් මුදවන්නේ අපි වෙනුවෙන් සියලුම පාරමිතා ටික සම්පූර්ණ කරගෙන උන්වහන්සේලා මේ ඉන්නේ. සම්බෝධි ලබාගෙන අපි උමුදවන්නේ. උන්වහන්සේලා විඳින්න ඕන වේදනාවේ සීමාවක් නැතුව විඳා. අනන්ත වේදනා දුක් කම් කටළු විඳලා නිර්යං වල සැරිසරලා මේ සසරි ඉපදී කරන්න පුළුවන් සේරම කුසල් පින්දහම් කටයුතු පාරමී සම්පූර්ණ කරගෙන පාරමී උපපාරමී පරමත්ත පාරමී පුරාගෙන ඇවිල්ලා අන්න ඒ පුරාපු දේවල් වලට ප්‍රතිඵල වශයෙන් මෙන්න මේ දෙතිස් මහ පුරුෂ ලක්ෂණයන් ලැබෙනවා. ඇයි මෙච්චර දුක් විඳින්නේ? උන්වහන්සේලා කරපු පව් වලටද? එහෙනම් උන්වහන්සේලා කරපු පව් වලට නෙවෙයි අපි කරපු පව් වලට. ඒකටයි බුදුරජාණන් වහන්සේලා මේ සසරේ දුක් විඳින්නේ අපි කරපු දේවල් වලට. අන්න ඒකයි අපි කියන්නේ මහා ණය නැති ආනන් වහන්සේ. අපි ණයයි උන්වහන්සේට. කොහොම ණයයිද? අඩුම තරමේ ලෝම කූපයකින් හරි ණයයි. කෙස් ගහකින් හරි ණයයි. වතුර බින්දුවකින් හරි ණයයි. මල් රේණුවකින් හරි උන්වහන්සේට අපි ණයයි. මුම් පියල්ලක් අබමල් රේණුවකින් හරි අපි ණයයි උන්වහන්සේට. අපි ණයයි අපි මෙතෙන්ට ගෙනල්ලා දැම්මේ උන්වහන්සේ. අපි උන්වහන්සේට දෙතිස් මහා පුරුෂ ලක්ෂණ තියෙනවා කිව්වහම ඒක පිළිගන්න සෝදානම්. ඒක පිළිගන්නවත් අපි සෝදානම් නැහැ. බලන්න කොයිතරම් අපි අඥානයිද කියලා. උන්වහන්සේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන් ලැබුවෙම මේ සංසාරේ පුරාපු දේවල් නිසා. අපි හැමෝටම වැඩි ඉහළින් ඒ බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේ වැඩ ඉන්නවා. ඒ උත්තමයන්න් වහන්සේ හුඟක් සීමාවක් දක්වන්නට බැරි තරම් පාරමී පුරලා කුසල් වඩලා පින් කරලා ලබාගත් දේවල් තමයි මේ. අපි උන්වහන්සේගේ දරුවෝ. අපේ උන්වහන්සේගේ දරුවෝ වගේම කාන්තා ඔබ භාග්‍යතුන් වහන්සේගේ දියණියෝ. අපිට එහෙම හිතන්න පුළුවන්. කොයිතරම් වටිනවද? ඇතැම් වෙලාවට අපිට ඇහෙනවා දෙතිස් මහා පුරුෂ ලක්ෂණ පිළිබඳව කතා කරනකොට විවිධ අයගේ නම් කියලා භාග්‍යතුන් වහන්සේට නිග්‍රහ කරනවා. ඒගොල්ලොන්ට කොහේ උපදින්න වෙයිද? එක බ්‍රාහ්මණී භාග්‍යතුන් වහන්සේට බැන්න. ගිහින් ඉපදුනා ශුනකෙක් වෙලා. මනුස්ස ලෝකේ තමන්ගේ පුතාගෙම ගෙදර උරුතලයට ඇති කරන ශුනකයා වෙලා ඉපදුනා. බුදුරජාණන් වහන්සේ බැලුවා. බලනකොට තාත්තා ඉපදිලා ඉන්න පුතෙක් වෙලා. ශුනකෙක් වෙලා. එතකොට මනුස්ස ලෝකේ ඉඳි තමන්ගේ පුතාට සසරින් ඈතර යන්න මඟ තියෙනවා. නිරයෙන් වළක්වන්න ඕනි කියලා හිතලා භාග්‍යතුන් වහන්සේ බණ කියන්නේ යනවා. එළියට පැනලා මාලිගාවෙන් සිටු මාලිගාවෙන් එළියට පැනලා බොරනවා එකත් එකටම සීමාවක් නැහැ. භාග්‍යතුන් වහන්සේ අහනවා. මනුස්ස ලෝකේ ඉන්නකොට මට බැනලා හුඟක් පව් කරගෙන දැන් ගිහින් තිරිසන් අපායෙ ඉපදුනා. තවත් බුරන් නෙමේ ඊළඟට ගිහින් නිරේ ඉපදෙන්නද කියලා ඇහුවා. මේ ශුනකේ අඳුරගත්තා. භාග්‍යතුන් වහන්සේ මාව අඳුරගත්තා. සුගතයන් වහන්සේ මාව දැනගත්තා.
බුදුරජාණන් වහන්සේ මං කවුද කියලා අඳුරගත්තා. ලැජ්ජාව දරා ගන්න බැරුව ඒ මොහොතේ ඉඳලා මේ හොඳ යහන්වල නිදියේ ගත්ත සැප පහසුව තිබුණ මිනිසුන ගියා. කුස්සියේ කෑම උයන තැන ලෙපේ අලු ගොඩේ ලගිනවා කියලා සඳහන් කරනවා. ඉතින් මේ කාරණා හුඟක් දිග. භාග්‍යවතුන් වහන්සේට බැනපු අය කොහෙද ඉන්නේ? ධාතුන් වහන්සේට බැනපු අය කොහෙද ඉන්නේ? මහා කශ්‍යප මහරහතන් වහන්සේ අවුරුදු 7ක් පුරාවටම ධාතුන් වහන්සේලට උපස්ථාන කරනවා. අවුරුදු 7 ඉක්මෙන්න ඔන්න මෙන්න තියෙනකොට සක්දෙව් මහ රජාණන් වහන්සේ මහා කශ්‍යපයන් වහන්සේ ළඟට ඇවිල්ලා මතක් කරනවා වැඳලා දන ගහලා ස්වාමීනි මට සමා වෙන්න. භාග්‍යවතුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා අපි නිදන් කරමු නේද? එයි මේ දැන් අහන්නේ. නිරය පිරීලා. ඇටකටු වලට වැඳලා කාටද හරි ගියේ? මොකටද ඔය ඇටකටු වලට වඳින්නේ? එහෙම කියලා බැනපු ඔක්කොගෙම නිරේ පිරීලා දෙව්ලොවල් පාළු වෙන්න ගිහිල්ලා. දෙව්ලොවල් වලට යන පිරිස අඩු වෙලා. නිරේ පිරීලා පොලිම වැඩි. දරවල් පිරීලා ඉතිරිලා යනවා. ඒකයි මේ ඇවිල්ලා කියන්නේ. ස්වාමීනි අපි ධාතුන් වහන්සේලා නිදන් කරමු. තවත් අනාගතයේ බොහෝ පිරිසක් බැනලා පව් පුරව ගන්නවා. ඒ ඔක්කොම දැනටමත් නිරේ පුරවනවා. තවත් බොහෝ පිරිසක් නිරේ පුරවන්න ඉන්නවා. අපි ධාතුන් වහන්සේලා නිදන් කරමු. මහරහතන් වහන්සේ මේ කාරණාව අනුමත කළා. මහ පොළොව යට සුගන්ධ කුටියක් නිර්මාණය කරලා උඩ ගල් වලින් වාලු කන්ට චෛත්‍ය හැදලා මේ මහ පොළොව යට සියලු ධාතුන් වහන්සේලා නිදන් කළා. පස්සේ කාලේ ධර්මාශෝක මහරජුරෝ අන්නේ ධාතුන් වහන්සේලා අරගෙන තමයි 84000ක් වෙහෙර විහාරවල තැන්පත් කරන්නේ. අපි වෙනුවෙන් තවමත් භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉන්නවා කියන සංඥාව ධාතුන් වහන්සේලාගෙන් අපට ලැබෙනවා. අද තාමත් අපි දිහා බලන් ඉන්නවා. උන්වහන්සේට දෙතිස් මහ පුරුෂ ලක්ෂණ පිළිහිලා තියෙනවා කිව්වහම අපි විශ්වාස කරන්නේ එතනම අඥාන අපි. එහෙමනම් මේ දෙතිස් මහ පුරුෂ ලක්ෂණ අතර පළමුවෙනිම මහ පුරුෂ ලක්ෂණේ සුපතිට්ඨිත පාද. ඒ කියන්නේ පිළිතුරු කෙනෙකුගේ මේ පාද පොළවේ තියද්දී එක්ක ඇඟිලි වලින් ඉස්සෙල්ලාම පොළව ස්පර්ශ කරනවා. එක්ක විලුඹෙන් පොළව ස්පර්ශ කරනවා. එක්ක කකුලේ මුලින් එක්ක කකුලේ අගින්. මේ දෙපැත්තෙන් තමයි අපි පොළව ස්පර්ශ කරන්නේ. අපේ මේ කකුල යට වල වගේ කොටසකුත් තියෙනවනේ. ඒ කොටස පොළවේ ස්පර්ශ වෙනවද? ස්පර්ශ වෙන්නේ නැහැ. එහෙමනම් සඳහන් කරනවා සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ එහෙම නෙමෙයි. භාග්‍යවතුන් වහන්සේගේ සිරිපා මණ්ඩලයේ සම වූ පාදයමයි අන්න ඒ සම වූ පාදයම මේ මහ පොළවේ තිබ්බහම ඒ සියලු පාදය මේ මහ පොළවේ පිහිටෙනවා. උඩට ඔසවන විටත් සම විදිහටම ඔසවනවා. දැන් අපි ගමනක් යනකොට එක්ක ඉස්සෙල්ලාම කකුලේ ඇඟිලි වලින් නෙමෙයි උස්සලා ගන්න. එහෙම නැත්නම් විලුඹෙන් උස්සලා ගන්නවා. කරලා බලන්නකෝ. භාග්‍යවතුන් වහන්සේ උන්වහන්සේගේ ශ්‍රී පාදයේ උඩට ඔසවන කොටත් ඇඟිලි වලින්වත් විලුඹින්වත් ඔසවන්නේ නැහැ. සිරිපා මණ්ඩලයේම ඉහළට ඔසවනවා. තියෙන කොටත් මුළු සිරිපා මණ්ඩලයේම තියෙනවා සමයි උන්වහන්සේගේ සිරිපා මණ්ඩලයේ යටිපතුලේ. තියෙනකොට අපි පින්තුන් මෙහෙම හිතන්නේ මේසන් හැන්දා. හොඳට මට්ටම් වෙලා තියෙන මේසන් හැන්දා. කොහේ හරි තැනක මහ පොළොවේ බිම තිබ්බහම ඒ මේසන් හැන්දේ සියලුම යට කොටස ඒ මහ පොළොවේ ගෑවිලා නැද්ද? ගෑවිනවනේ. අන්න ඒ වගේ තියන්නේ යම් තැනකින්ද මේ මහ පොළොවේ හැම තැනකම භාග්‍යවතුන් වහන්සේගේ සිරිපා මණ්ඩලය ගෑවිලා. එනම් සඳහන් කරනවා යම් තැනක තථාගතයන් වහන්සේ සිරිපා තබනවා නම් මුළු පාදයෙන්ම මේ මහ පොළොවම
මේ මහ පොළොවම ස්පර්ශ කරනවා. එහෙනම් ඒකට සඳහන් කරනවා උන්වහන්සේගේ ශ්‍රී පාදයේ වලගොඩලිත් නෑ. ශ්‍රී පාද මණ්ඩලයෙන්ම මේ මහ පොළොව ස්පර්ශ කරනවා. ආන් ඒකට සඳහන් කළා සුපතිට්ඨිත පාද. ලක්කන සූත්‍රයේ මේක හුඟක් ගැඹුරින් විග්‍රහ කරලා තියෙනවා. අපි මේ සාකච්ඡා කරන්නේ බ්‍රහ්මයි සූත්‍රය කියලා මම ඔයත් අන්ට කිව්වා. හුඟක් ගැඹුරින් සාකච්ඡා කරලා තියෙනවා ලක්කන සූත්‍රයේ මෙහෙම පාද ලබන්න මොනවද උන්වහන්සේ සසරේදී කරපු පින් කුසල් මොනවද කළේ? ඒ සියල්ලම සඳහන් කරලා තියෙනවා. නමුත් මෙතනදී අපි සාකච්ඡා කරන්නේ මෙහෙම පිළිහිටලා තියෙනවා කියන කාරණාව. එහෙනම් සුපතිට්ඨිත පාද දෙවෙනි මහා පුරුෂ ලක්ෂණය තමයි පාද තල චක්ක ලක්ෂණං. මේ පාද තල චක්ක ලක්ෂණං. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී පාදයේ යටි පතුලේ සඳහන් කරනවා චක්‍ර ලක්ෂණ තියෙනවා කියලා. චක්‍ර ලක්ෂණ තියෙනවා කියුවා අපි චක්‍රය කියලා කියන්නේ රවුම්නේ කරත්ත රෝදේ වගේ. හැබැයි චක්‍රා යුදය පිටලා තියෙන්නේ. ඒ කියන්නේ භාග්‍යවතුන් වහන්සේගේ ධර්ම චක්‍රයේ සැබෑ ධර්ම චක්‍රයත් ආයුධයක්. ඒකට ධර්ම චක්‍රය අපි දැකලා තියෙන්නේ ගොඩක් වෙලාවට අර එළියට විහිදලා නැහැ. රවුමක් විතරනේ චක්‍රයක් නේද අපි දකින්නේ. මේ ඒක සැබෑම ධර්ම චක්‍රේ නෙවෙයි. සැබෑව ධර්ම චක්‍රේ අර එළියට විහිදලා තියෙන්න ඕනේ. මොකද මේ චක්‍රායුධය කියන්නේ ආයුධයක්. සමහර දෙවිවරු යම් ප්‍රදේශයකට අදිෂ්ඨාන කරලා දමලා ගැහුවොත් කෝප වෙලා ඒ ප්‍රදේශ පාළු වෙන්න තරම් පුළුවන්. එතකොට සඳහන් කරනවා චක්‍රායුධය කියන්නේ ආයුධයක් නම් මැද නාභිය තියෙනවා වටේට රවුම් එළියට අර විහිදිලා තියෙනවා. දැන් ඔයගොල්ලන්ට ප්‍රශ්නයක් එයි එහෙනම් භාග්‍යවතුන් වහන්සේට මොකටද චක්‍රායුධය කියලා? චක්‍රායුධයක් තියෙන්නේ සතුරන් ඝාතනය කරන්නනේ. ඒකට භාග්‍යවතුන් වහන්සේ සතුරන් ඝාතනය කළේ නැද්ද? ඒක වරද්ද ගන්න එහෙම එපා. රාග, දේශ, මෝහ කියන කෙලෙස් නැමැති සතුරව ඝාතනය කරන්න තමයි චක්‍රායුධය තියෙන්නේ. එහෙනම් ධර්ම චක්‍රය කියලා කියන්නේ ධර්ම චක්‍රය කියන්නේ ආයුධය. ඒ ආයුධය භාවිතා කරන්නේ රාග, දේශ, මෝහ කියන කෙලෙස් සතුරව ඝාතනය කළා දාන්නේ. මේක හොඳට මතක තියාගන්න. එහෙනම් ධර්ම චක්‍රයේ අර එළියට විහිදිලා තියෙනවා. එහෙනම් මෙතන සඳහන් කරනවා භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී පාදයේ යටිපතුලේ චක්‍ර ලක්ෂණ පිහිටලා තියෙනවා. දහසක් අර සහිතව, නිම්වලලු සහිතව, නැබ සහිතව සියලු ආකාරයෙන් සම්පූර්ණ වෙලයි තියෙන්නේ. අපිට හිතාගන්නවත් බෑ. දැන් හිතන්න පුළුවන් එනම් 500ක් විතර අපට පේනවා. දැන් අර එළියට විහිදලා තියෙනනේ දහසක් අර සහිතව. ඒකට 500ක් විතර පේනවා. ඉතිරි 500 පේන්නේ නැහැ. එහෙම හිතෙන්න පුළුවන්. හැබැයි සඳහන් කරනවා එහෙම නෙවෙයි. මේ හරියටම නිම්වලලු සහිතවම අර සහිතවම මැද නාභිය නැබ සහිතවම මේ චක්‍ර පිටලා තියෙනවා. චක්‍ර ලක්ෂණයන්ගෙන් යුක්තයි. ඒකයි මේ පාදතල චක්ක ලක්ෂණන් කියලා කියන්නේ. මහ පුදුම ලස්සනක් තියෙන ශ්‍රී පාදයන්. ඊළඟට සඳහන් කරනවා ඊ타ත්ම පැහැදිලිව පේන්න තියෙනවා කියන කාරණාව. ඊ타ත්ම පැහැදිලිව පේන්න තියෙනවා. ඊළඟට සඳහන් කරනවා තැනක පේන්න තියෙනවා තැනක පේන්නේ නැහැ. එහෙම නැහැ. දැන් අපේ යටිපතුල ගෙවෙන්නේ නැද්ද? අපේ යටිපතුල ගෙවෙනවා. හැබැයි භාග්‍යතුන් වහන්සේගේ එහෙම නැහැ. ඊළඟට සඳහන් කරනවා හොඳින්ම මනාලෙස පිහිටලා තියෙන්නේ සියලුම මගුල් ලක්ෂණ මගුල් ලකුණු පේන්න තියෙනවා. හොඳ උදාහරණයක් රාහු අසුරේන්ද්‍රය.
මහ ලොකු මාන්නකින් හිටියේ. භාග්‍යතුන් වහන්සේ දකින්න යන්න බෑ. මං උන්වහන්සේට වඩා හුඟක් උසයි ලොකුයි විශාලයි. උන්වහන්සේ දිහා බලන්න මට හුඟක් මහන්සි වෙන්න වෙයි දෙකට තුනට නැමෙන්න වෙයි කියලා. මීට කලින් දේශනාවේ මතක් කළා. භාග්‍යතුන් වහන්සේ දන්නවා එනවා කියලා. එන නිසා එන දිහායට පා මණ්ඩලයේ සිරිපා මණ්ඩලයේ දාලා සතපිලා හිටියා. ඉතින් ඉස්සෙල්ලාම දකින්නේ පා මණ්ඩලයේ දකින්නකොටම සැනසෙනවා. මේ සිරිපා මණ්ඩලයේ මෙච්චර ලස්සනයි නම් උන්වහන්සේගේ මුව මණ්ඩලයේ කොයිතරම් ලස්සන වෙන්නේ නැද්ද? සිරිපා මණ්ඩලයේ මෙච්චර ලස්සනයි නම් මේ සිරිපා මණ්ඩලයේ යටිපතුලයි දකින්නේ. මෙච්චර ලස්සනයි නම් මුව මණ්ඩලයේ කොයිතරම් ලස්සන වෙන්නේ නැද්ද? එහෙනම් හිතන්නකෝ කොයිතරම් ලස්සනයිද කියලා. එහෙනම් සඳහන් කරනවා පාද තලය චක්ක ලක්ෂණං තථාගතයන් වහන්සේගේ ශ්‍රී පාදයන් යට දහසක් අර සහිත නිම්වලලු සහිත නැබ සහිත සියලු ආකාරයෙන් සම්පූර්ණ වෙච්ච චක්‍ර ලක්ෂණයන්ගෙන් යුක්තයි. සියලු මගුල් ලක්ෂණයන්ගෙන් මගුල් ලකුණන්ගෙන් යුක්තයි කියන කාරණාව සඳහන් කරනවා. තුන්වෙනි මහා පුරුෂ ලක්ෂණය ආයත පන්හි. ඒ කියන්නේ දික් වූ විලුඹ තමයි භාග්‍යතුන් වහන්සේට පිළිලා තියෙන්නේ. විලුඹ දිගයි. සඳහන් කරනවා භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රී පාදයේ කොටස් හතරකට එහෙම බෙදුවොත් පාදයේ තියෙන්නේ එක කොටසකට, විලුඹ තියෙන්නේ එක කොටසකට, ඒ වගේම කොටස් දෙකක් ඉදිරියට පිහිටලා තියෙනවා. ඒ කියන්නේ හතරකට බෙදුවොත් විලුඹ එක කොටසකට තියෙනවා, එක කොටසකට පාදයේ තියෙනවා, ඉතිරි කොටස් දෙකම උන්වහන්සේට මෙන්න මේ මහා පුරුෂ ලක්ෂණේ පිළිట్లా තියෙන දිගයි විලුඹයි. එහෙනම් ආයත පන්හි කියලා කියන්නේ ආන් ඒකයි. දීඝංගුලි ඒ තමයි ඊළඟ මහා පුරුෂ ලක්ෂණය. තථාගතයන් වහන්සේගේ මේ ශ්‍රී හස්තයේ තියෙන ඇඟිලි මහපට ඇඟිල්ල හැර අනිකුත් ඇඟිලි හතරම එකම සමානයි, එක වගේම දිගයි. අපේ අත අරගෙන බලන්න. අතේ ඇඟිලි පහ පස් ආකාරයි. අපිම කියනවා අතේ ඇඟිලි පහ පස් ආකාරයි, විවිධාකාරයි, මිනිස්සුත් හරියට ආන් ඒ වගේ කියලා. ඒකට අපිට තේරෙනවනේ වෙනස් කියන එක නේද? එතන මෙහෙම තේරෙන්නේ. හැබැයි භාග්‍යවතුන් වහන්සේගේ හස්ත මණ්ඩලයේ මේ මාපට ඇඟිල්ල හැර අනිකුත් ඇඟිලි හතරම එක සමානයි, එකම උසයි. එක සමානයි, එකම උසයි, එකම දිගයි. ඊළඟට සඳහන් කරනවා හැබැයි මාපට ඇඟිල්ල නම් එහෙම ඒ සමානට ඉන්නේ නැහැ. ඇඟිලි හතරක් එක සමානයි. එතකොට පාදේ අත් දෙකේ එහෙම වෙනකොට හැබැයි සඳහන් කරනවා පාදේ නම් ශ්‍රී පාද මණ්ඩලයේ මුළු ඇඟිලි පහම එක සමානයි, එක උසයි, එක දිගයි කියලා. ඊළඟ මහා පුරුෂ ලක්ෂණය සඳහන් කරනවා මුදු තලුණ හත්ත පාදෝ. හත්ත කියන්නේ අත්වලට, පාදෝ කියන්නේ පාවලට. පාලිය අමතක කරලා ඉගෙන ගන්න එහෙම හදන්න එපා. පාලි භාෂාව අමාරුයි, අපිට ඉගෙන ගන්න බෑ. එහෙම කියන අපි ඔක්කොම ආඥානියෝ. පාලිය අපට ඕනෙමයි. පිටකේ හරියට හදාරන්න පාලිය ඉගෙන ගන්න ඔක්කොම. ඒ තරම් වටිනවා මේ ලෝකේ සියල්ලම ඉගෙන ගත්තට වඩා පාලි භාෂාව ඉගෙන ගන්න එක වටිනවා. එහෙනම් සඳහන් කරන මුදුතලුණ හත්ත පාදෝ. භාග්‍යවතුන් වහන්සේගේ අත්පා ඊටාම මෘදුයි කියලා සඳහන් කරනවා, ඊටාම සිනිඳුයි. උන්වහන්සේගේ අත් දෙක, උන්වහන්සේගේ පා මණ්ඩලයත් ඊටාමත්ම මෘදුයි, ඊටාමත්ම සිනිඳුයි. කොයිතරම් සිනිඳුයිද? කොයිතරම් මෘදුයිද? ඒක සඳහන් කළා. ඒ දවසම ඉපදුනේ දරුවෙකුගේ ඇඟ කොයි වගේද? දැන් අම්මලා තාත්තලා වෙච්ච ඔයගොල්ලෝ
එදාම ඉපදුන දරුවව අතට අරගෙන තියෙනවනේ. වෛද්‍යවරු හොදලා පිරිසිදු කරලා අසුචි මල මූත්‍රා ඔක්කොම අයින් කරලා නාවල කරලා අම්මලගෙන් තියෙනව නේද? එහෙම කරනව නේද? එහෙම කරනවා. එතකොට අම්මා ළඟට ඒ දරුවව ගත්තාම අතීතයේ අය ඒකට කිව්වේ ලේ හත්තක් කියලා. ලේ හත්තක් කියලා කිව්ව අතීතයේ සමහර මුතුන් මිත්තෝ. අලුතෙන්ම ඉපදුන එදාම ඉපදුන පුංචි දරුවව. ලීම ලී පාටට චූටිම චූටියට ඉන්නේ එහෙම නේද? එතකොට ඒ ළමයාගේ ඇඟේ තියෙන සම කොයි තරම් සිනිදු ඇතිද? පොඩ්ඩක් එහෙන් ඇල්ලුවොත් එහෙම ටිකක් ඉංගිල්ලක් වුණත් කරලා දාන්න පුළුවන්. හැබැයි ලොකු වුණාම එහෙම බෑනේ. වෙහෙසෙන්න වෙනවා අතක් කඩන්න එහෙම. ඒකට හිතන්නකො කොයි වගේද කියලා අලුත ඉපදුණු ළමයාගේ ඇඟ. එහෙනම් සඳහන් කළා අත්පා ඊ타මත් මෘදුයි. එදාම ඉපදුණු දරුවෙකුගේ වගේම ඊ타මත්ම සිනිදුයි. භාග්‍යතුන් වහන්සේගේ මේ අත්පා කියන කාරණාව සඳහන් කරනවා මුදුතලුණ හත්පාදෝ කියන මහා පුරුෂ ලක්ෂණය. අදට අපි මේ දේශනාව නිමාවටපත් කරමු. ධර්ම දේශනාව සඳහා ලැබිලා තියෙන කාලය නිමාවටපත් වෙලා තියෙන නිසා. මීළඟ කොටසින් ඊළඟ මහා පුරුෂ ලක්ෂණ ටික අපි සාකච්ඡා කරමු. වෙනතුනි අපේ භාග්‍යවතුන් වහන්සේ මේ සියල්ලම ලැබුවේ සංසාරේ හුඟා පාරමී පුරාපු නිසා. මේ දේශනා කරපු මේ මහා පුරුෂ ලක්ෂණ කිහිපයත් අපට විශ්වාස කරන්න බෑ වගේනේ. අපිටම සැක හිතෙනවා. හැබැයි ආන්ගේ සැකේ අපිව කොහෙටද එක්කයි යන්නේ? නිරේවල් වලට එක් කරගෙන යනවා. ඇයි එහෙම කියන්නේ? උන්වහන්සේව පිළිගන්න උන්වහන්සේගේ දෙතිස් මහ පුරුෂ ලක්ෂණ පිළිගන්නේ නැතිනම් අපි උන්වහන්සේගේ වචනේ පිළිගන්නේ නැහැ. ඒ වචනේවත් අපි පිළිගන්නේ නැහැ. උන්වහන්සේගේ වචනේ පිළිඅරගෙන දෙතිස් මහ පුරුෂ ලක්ෂණ අපිට අමතක කරන්න පුළුවන්ද? ඒක හරියට නිකන් සූත්‍ර පිටකේ පිළිඅරගෙන අභිධර්ම පිටකේ එපා කිව්වා වගේ වැඩක්. සූත්‍ර පිටකේ පිළිඅරගෙන විනය පිටකේ එපා කිව්වා වගේ වැඩක් ඒක. පිටකයේ පිළිඅරගෙන අට කතාවේ එපා කිව්වා වගේ වැඩක් ඒක. පිළිගන්නවා නම් ඔක්කොම පිළිගන්න ඕනි. අතහරිනවා නම් ඔක්කොම අතහරින්න ඕනි. එකක් පිළිඅරගෙන අරක විතරක් මේක කළා හරියන්නේ. එහෙමනම් මේ මහ පුරුෂ ලක්ෂණ ඉතිරි කාරණාත් අපි මීළඟ කොටසින් සාකච්ඡා කරමු. අදට මේ දේශනාව නිමාවටපත් කරමු. මේ උතුම් වූ සද්ධර්ම කාරණා මුළු මහත් ලෝකෙටම දානය කරන්න ඔබ කටයුතු සූදානම් කරගනිමින් අනන්ත පින් කුසල් රැස් කරගත්තා. ඒ පුණ්‍ය බලයෙන් ඔබට මේ මනුලෝට පැමිණි කාරණා සම්පූර්ණ කරගෙන සංසාර සාගරයෙන් එතර යන්න මගේ භාග්‍යතුන් වහන්සේගේ ආශිර්වාදය උදාපත් වේවා කියලා ආශිර්වාද කරනවා. මේ උතුම් වූ ධර්ම දේශනාවෙහි මේ උතුම් වූ ධර්ම දේශනා මාලාවෙහි අද දින පුණ්‍යවන්ත දායකත්වයේ ගෙරිඋල්ල බෝපිටියේ පදිංචි PM දයානන්ද පින්වත් මහත්මාණන් සහ එම පින්වත් මහත්මිය ඇතුළු කාරුණික ගුණගරුක සත්පුරුෂ වූ පින්වත් පිරිස විසින් මේ උතුම් වූ ධර්ම දේශනාවෙහි පින්වන්ත දායකත්වයේ සපයන්නට යෙදුනේ මේ පින්වත් පිරිස උතුම් වූ අරමුණු වශයෙන් සඳහන් කරනවා සාගර විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලැබමින් සිට මිය පරලෝ ගොස් අද දිනට දින 6ක් ගත වීම නිමිති කරගෙන මේ උතුම් වූ ධර්ම දේශනාව පවත්වන්නට යෙදෙන්නේ PM රවින්දු දිල්ශර පතිරාජ පුතුණුවන්ට පින් පැමිණවීමටයි රැස් කළ එක්කල සියලෝම පින්දහම් අකල් මරණයකට ගොදුරු වෙන්නට යෙදුන පින්වත් පුතුණුවන්ට මේ සියලු පින් අනුමෝදන් වේවා. සසර ගමන සුවපත් වේවා. සංසාර සාගරයෙන් ඈතර යන්නේ මේ සියලෝම පින්
පාරමී කරගනිත්වා කියලා පුතුණුවන්ට පින් අනුමෝදන් කරමු. ඊට අමතරව පවුලේ පරම්පරාවේ වර්ග ඥාතීන් නමින් නැසී පරලෝසපත් සියලුම සංසාරගත ඥාති වර්ගයටද මේ සියලුම පින් අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනාවන් සිද්ධ කරමු. ඒ වගේම රත්නත්‍රි ආශිර්වාදයේ ප්‍රාර්ථනා කරනවා අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබන රවින්දු ලෝචන ජයසිංහ පින්වත් පුතුණුවන්ට සුමිත් ආනන්ද පින්වත් මහත්මාණන්ට රත්නත්‍රි අනන්ත ගුණ බලයෙන් නිදුක් නිරෝගී චිර ජීවනයේ උදාපත් වේවා ආයුරාෝග්‍ය ආදී සම්පත්තිය උදාපත් වේවා මෙලොවට පැමිණි කාරණා සම්පූර්ණ කර ගැනීමට මගේ භාග්‍යවතුන් වහන්සේගේ ආශිර්වාදයේ නිරන්තරයෙන් උදාපත් වේවා කියලා ආශිර්වාද කරමු. ඒ වගේම සම්මා දිට්ඨිගත බ්‍රහ්මරාජීන් දිව්‍ය රාජීන් වහන්සේලාටද මේ සියලුම පින් අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනාවන් සිද්ධ කරනවා. ඒ වගේම අවසරයි බෞද්ධ මාධ්‍ය ජාලයේ නිර්මාතෘවර බෝධිසත්ව ගුණෝපේත දරණාගම කුසල ධම්ම මහා ස්වාමින් වහන්සේටද වර්තමාන අධ්‍යක්ෂක දුරන්දර බොරලන්දේ වජිරඥාන මහා ස්වාමින් වහන්සේටද මේ සියලුම පින් අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනාවන් සිද්ධ කරනවා. රටට දැයට නිර්මල වූ පර්‍යාප්තිය දානී කරන්න වෙහෙසෙන බෞද්ධ කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාටම මේ සියලුම පින් දහම් අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනාවන් සිද්ධ කරනවා. ඒ වගේම මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින සියලුම දුවා දරුවන්ට ඔවුන්ගේ බලාපොරොත්තු සාර්ථක කර ගැනීමට මුදුන් පමුණුවා ගැනීමට රත්නත්‍රි ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී චිර ජීවනයේ උදාපත් වේවා කියලා ආශිර්වාද කරනවා. මේ උතුම් වූ සද්ධර්ම දේශනා මාලාව ශ්‍රවණය කරන ලංකාවාසී ලෝකවාසී සියලුම දෙනාටම මේ පින් අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනාවන් සිද්ධ කරනවා. මේ උතුම් වූ සද්ධර්ම දේශනා මාලාව සඳහා දායකත්වයේ ලබා දුන් සියලුම දෙනාටම අද දින දායකත්වයේ ලබා දෙන මේ පින්වත් මෑණියන් පින්වත් පියතුමන් ඇතුළු ඔබ සියලුම දෙනාටම මේ සියලු පින් අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනාවන් සිද්ධ කරනවා. ධර්මදේශකයන්න් වහන්සේටද පින් පමුණුවනවා. දේශකයන් වහන්සේට අනුමෝදන් කළ සියලු පින් මා පැවිදි භූමියටපත් කළ ගුරු දෙගුරුන්ටත් ධර්ම මාර්ගයේ කියා දුන් අවසරයි පරම පූජනීය කෝරළයාගම සරණතිස්ස මගේ පින්තුන් වහන්සේ ඇතුළු වචනයකින් හෝ ගුරුහරුකම් ලබා දෙන අනිකුත් සියලුම ගුරුවරයාණන්ටද මේ සියලුම පින් අනුමෝදන් වේවා කියලා පින් අනුමෝදන් කරනවා. පින් අනුමෝදන් කළ සියලුම දෙනාට පින් අනුමෝදන් වේවා. රත්නත්‍රි ආශිර්වාදයේ ප්‍රාර්ථනා කළ සියලුම දෙනාට රත්නත්‍රි ආශිර්වාදයේ උදාපත් වේවා. මෙවැනි උතුම් වූ මහානීය කුසල කර්මයන් සිද්ධ කරගෙන සංසාර සාගරයෙන් එතර යන්න ඔබට මට මගේ භාග්‍යවතුන් වහන්සේගේ ආශිර්වාදය ලැබේවා. ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවෙන් ආර්ය ධර්මාවබෝධයෙන් සැනසීම දෙසාම මේ මහත් වූ කුසල කර්මය පාරමී ධර්මයන් බවටම පත් වේවා කියලා ප්‍රාර්ථනා කරගනිමු. ආකාශත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු ලෝක සාසනං තී දේවෝ වස්සතු කාලීන සස්්‍ය සම්පත්ති හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ